මතක් කළාගේ අපායේ දුක් විඳින නිර්සතා දැන් එයාගේ ආයතනයන්ගේ පහළවීමත් මේ හේතු ප්‍රත්‍යයයිනේ. එයාට අයිති නෑනේ. හේතු තුනක් නිසානේ ඇහැ උපදින්නේ. අපේ වගේමයි. අපේ කර්මානුරූපව මෙතන ඒක සිදු වෙනවා. මේ කර්මයන් නෙවෙයි හේතු ප්‍රත්‍ය ධර්මයක් කියලා දකින්න ඕන. කර්මය කියන්නේ ලෝකයේ තියෙන ධර්මතාවයක්. නේද? දැන් හොඳ ක්‍රියාවක් සිදු වෙන්නත් ඇහැ උපදින්න ඕන. ඒතකොට ඇහැ හේතු ප්‍රත්‍යයයි. නේද? ඉන්සා වේදනා සංඥා සංකාර පහළ වෙනවා. ඒ නිසා කුසල කර්ම ඇති වෙනවා අකුසල කර්ම ඇති වෙනවා කියලා දකින්න ඕන. එතකොට මේ අපිට පහළ වෙන අකුසල කර්ම කුසල කර්ම කරන කෙනෙක් නැහැනේ. හේතු ප්‍රත්‍යය කියලා දකින්න ඕන. පටිච්චසමුප්පාදේ දකින්න නම් එහෙම තමයි වෙන්න ඕන. අකුසල් කරන කෙනෙකුත් අපි දකිනවා මේ පටිච්චසමුප්පාදේ දකින්න කෙනා. එතන අකුසල් කරන කෙනෙක් නෑ ලෝකේ. සක්කාය දෘෂ්ටි දුරුනොත් කෙනා හම්බෙන්න බෑ. තේරුණාද? කියන්නේ මේ සක්කාය දෘෂ්ටි දුරු කරපු කෙනාට කෙනා හම්බෙන්නේ නෑ. නොකරපු කෙනාට කෙනා ඉන්නවා. එහෙම එකක් තියෙනවා. ඉතින් මේ ඒ කෙනෙක් නැති බවත් ඒ ඇහි කනේ නාසයේ දිවේ ශරීරේ කියන අකුසල් සාගත ඇස හේතු තුනක් නිසා හටගන්න තිංගම් සංගති පස්සෝ. ඒ ස්පර්ශ ආයතනේ හටගන්නේ හේතු තුනක් නිසා. ඒ නිසා අකුසල් චිත්තයන් පහළ වෙනවා. ඒ ස්පර්ශ ආයතන නිසා නේද? මේ කනේ ස්පර්ශ ආයතන නිසා නේද? අකුසල් චිත්තයන් පහළ වෙනවා. දැන් මේව කරන්නේ කවුද? කරන්නේත් නෑ. නේද? මේව කරන්නේත් නෑ කරවන්නේ දැන් කවුද පින් කරන්නේ? එහෙම කෙනෙකුත් නෑ. පව් කරන කෙනෙකුත් නෑ. ඉතින් මේ ඇහැ හේතු ප්‍රත්‍යයෙන් හටගන්න ධර්මයක් කියලා නොදකින නිසා මේ භෞතික කයේ තියෙන ඇහැ අල්ලගෙන මේක මගේ කියලා අල්ලගෙන අන්න දෘෂ්ටිගත වෙලා ඉන්නේ. සම්‍යක් දෘෂ්ටි යන්නේ පටිසම්පාදයේ වැටහීම. මොකද ඒක අවිද්‍යාවනේ. නේද? මේක වැටහෙන කෙනෙකුට විතරයිනේ අපිට හැමදේම තෝරගන්න පුළුවන්. මේ බණ කියන්නේ කවුද? කෙනෙක් බණ කියනවාද? නෑනේ. මේ ඕගලන් තුල දැන් මේ ධර්මතාවයක් යෙදෙනවා. නේද? මේ ධර්මතාවය යෙදෙන්නේ කන උපදිනවා ශබ්දේ එනකොටම කන ඉපදිලා. හේතු ප්‍රත්‍යයෙන්. හේතු ප්‍රත්‍යයෙන් හටගත්ත කනට තමයි ඔය ඇහෙන්නේ. ඔය ඕගලන්ගේ භෞතික කනට නෙමෙයි. ඔය කන ආйти ඕගලන්ට. කන හේතු ප්‍රත්‍යයයි. ජාතදම සූත්‍රයට අනුව. කන උපදින ධර්මයන් මහන්නේ. අන්න හේතු තුනක් නිසා තමයි මේ සෝත ස්පර්ශයක් තියෙනවා. ඔන්න ඒ නිසා ඇහෙන බවක් එදිලා. දැන් ඇහෙනකොට දැන් ඒක ලෝකෝත්තර ධර්මයයි. ඔය හේතු තුනක් නිසා හටගන්න ඇස කන මේ ආයතන ඔක්කොම ආйти නේද? ඒ කනට ඇසට ඒ ඇස තියෙනව නෙවෙයි. නේද? ඒ වුණාට මේ Nirodhe දැක්කොත් කර්මශ්‍ය වෙනවා. ඇහැ නිට්ටිය වෙච්ච කන නිට්ටිය වෙච්ච අයට කර්මශ්‍ය වෙන්නේ නැහැ. කර්මේ තියෙනවා. එනිසා කර්මානුරූපෝ ගිරලා එයා දුක් විඳිනවා. එයා දකිනවා මේ කුසල කර්ම හා අකුසල කර්ම කියන ධර්මයේ මේ කන නිසා සිදු වෙනවා. කන හේතු ප්‍රත්‍යයයි. කන මට අයිති නැහැ. හේතු තුනක් නිසායි හටගන්නේ. නේද? ඒක හේතු තුනක් නිසා නම් මේ කන හටගන්නේ. ඒ නිසා ඇති වෙන යම් කුසල කර්මයක් හරි අකුසල කර්මයක් තියෙනවා. කන නිරෝධ වෙනකොට ඒක නිරෝධ වෙලා යනවා. මේ දර්ශනයත් එක්ක. මේ දැක්මත් එක්ක. ඉතින් එහෙම නැතුව කවදාකවත් අපිට මේ කර්මයෙන් නම් ගැලවෙන්න හම්බෙන්නේ නැහැ. අන්න කර්මය නැති වෙලා යනවා හේතු ප්‍රත්‍ය ධර්මයම දකිනවා. මේ ඇස මගේ නොවන බව කන නාසය මේවා අපේ නොවන බව අපිට ප්‍රත්‍යක්ෂ වෙනවා. හේතු තුනක් නිසා හට ගන්න බව ප්‍රකට වෙන්න ගන්නවා.
ඉතින් දැන් අපි මේ හේතු තුනක් නිසා හට ගන්න ඇස කන නාසය දිව ශරීර මේ අවිද්‍යාවනේ නේද? අවිද්‍යාවයි. දැන් මේ අවිද්‍යාව භූමියේ දකින්නකොට අපිට තේරෙන්නේ මොකද්ද? මේ ඇස කන නාසය මේ අපේ නොවන බව, මගේ නොවන බව නේද? මේව මගේ දෙයක් නෙවෙයි. මගේ කියලා ගන්න බෑ. එතකොට අපිට තේරෙනවා දැන් ඒ උපදින කණෙන් කන ගත්තොත් ඒ උපදින කණෙන් අකුසල් කරගන්නත් පුළුවන්. නේද? ඒ ඇහෙන දැන් සද්දයක් ඇති වෙනකොටම හේතු තුනක් නිසානේ ප්‍රසාදයයි සද්දයයි එතන චක්කු විඥානය පහළ මේ සෝත විඥානය පහළ වෙනවනේ. මේ තුන් දෙනා විතර ස්පර්ශ ආයතනය හටගෙන නේද? ඒ ස්පර්ශ ආයතනය හටගත්තට පස්සේ දැන් එතන මගේ කන කියලා අල්ලගන්න බෑනේ. අන්නේ ඇති වෙච්ච ශබ්දයට අනුව නේද? අපි යම් දෙයක් හිතනවා අපිට සංකාර පහළ වෙනවා. ඒව අනුව අපි කුසල උපදවන්නත් පුළුවන්, අකුසල උපදවන්නත් පුළුවන්. මේ වෙන සිදුවීම දැකලා යට නිවන් දකින්නත් පුළුවන්. නිවන් දකින්නවා කියන එක දුර්ලභ දෙයක් නේද? එතකොට මේ නිවන් දකින්නවා කියන්නේ මේ හේතු ප්‍රත්‍ය ධර්මයේ දකින්නවා. මේ හේතු නිසා හටගත්තා ඒක එතනම නිරෝධයි. නිරෝධේ ශාත් වෙනවා. එතකොට යාට තව ජීවිතයකට යන්නේ නැහැ. ඒ නිසා සෝතාපන්න කෙනාට අතින් අකුසලයක් සිදු වුණාට එයාට මේ වර්තමානයේ නව කර්ම නැහැ. එයා දකින්න මේ ඇහැ මගේ නොවන බව. එයා දකින්න මේ ඇහැ හටගෙන නිරුද්ධ වෙන බව. එයා දකින්න මේ ඉපදිච්ච ඇහැ හේතු කරගෙන ස්පර්ශ ආයතන නිසා යම් හොඳ සිතුවිල්ලක් ආවනා. ඇහි නිරෝධයත් එක්ක සිතුවිල්ලක් නිරෝධයි කියලා දකින්න. ඒක ඉතිරි වෙන්නේ නැහැ. ඇහැ නිට්ටිය වුණොත් තමයි අපි හිතපු දෙයක් නිට්ටිය වෙන්නේ. ඉතින් මේ විදිහට එයා මුළු ලෝකෙම දෙයා Taman ගැන ඔහොම දකිනකොට නේද? මේ අපිට මේ ඇහැ නිට්ටිය වුණොත් අපි හිතන දේවල් නිට්ටිය වෙලා කර්ම රැස් වෙනවා. අபிසංකරණයක් වෙනවා. නේද? කර්ම රැස් වෙන්නේ හේතු තුනක් නිසා හටගන්නේ. නේද? හේතු තුනක් නිසා හටගෙන ඒ හේතු එතරම් නිරෝධ වෙනකොට යම් රාගසිතක් තුනක් දේශසිත තුනක් ඒකත් එක්කම නිරෝධයි කියලා නුවණයි. හැබැයි රාගසිත මට අයිති එකක් නෙවෙයි. දැන් එතකොට ස්පර්ශ ආයතනයක් කියනකොට හේතු තුනයි. හේතු තුනක් නිසා ස්පර්ශයක් අටගන්නේ නේද? ඒ ස්පර්ශ ආයතනය අයිතිදාර මේ අපි හිතන දේවල් ස්පර්ශ ආයතනයට අයිතිත් නැහැ නේද? ස්පර්ශ ආයතනයට අයිතිත් බව නුවණයි. අපි හිතන්නේ අපි ඇහෙන් දැක්ක දේවල් මට හොඳට දකින්න පුළුවන් ආපෝ දැක්කොත් මට හොඳට කියන්න පුළුවන්. අපි නිරෝධය දැක්කොත් නේද? එහෙම වෙන්න බෑ. නිරෝධයක් තියෙන හැමතිස්සෙම වර්තමානයක්. ඉතින් මේ ඇහැ කන නාසය දිව ශරීරය මනස අපේ නොවන බව, කෙනෙක්ගේ නොවන බව, සත්‍ය පුද්ගලක නොවන බව මේ හේතු තුනක් නිසාමයි ඇහැ කන හටගන්නේ කියලා ප්‍රත්‍යක්ෂ කරන්නේ. ඔක තමයි වෙන්න ඕන. ඉතින් අපිට මේක හොඳට තේරුණොත් අපි දකිනවා ඇයි කෙනෙක් නිරේට යන්නේ. කෙනෙක් නිරේට යන්නේ මේ හේතු ප්‍රත්‍ය ධර්මය මේ අවිද්‍යාසගත හේතු ප්‍රත්‍ය ධර්ම නොදකින නිසා. එන්සයි යන්නේ. ඉතින් මේ අවිද්‍යාසගත හේතු ප්‍රත්‍ය ධර්මයේ දැක්කත් සමුදය දැක්කත් වැඩන්නේ නිරෝධය දකින්න නැත්තම්. සමුදයේ ඉන්නකම් හේතු ප්‍රත්‍යක් තියෙනවා. ඒත් යනවා සසරේ. එතකොට සසරේ සත්‍ය පුද්ගලයෙක් යනවා නෙවෙයි. මේ හේතු ප්‍රත්‍ය න්‍යාය ධර්මයේ සිට වෙන්නේ. හැබැයි මේ හේතු ප්‍රත්‍ය ධර්මයේ දන්නේ නැති නිසා මේ සමුදය නිරෝධය නොදකින නිසා ඒක මගේ කරගෙන මන් දුක් විඳින එක තැන්වල
දැන් මේ වර්තමානයේ මට මොනවා හරි ලොකු ප්‍රශ්නයක් එනවා නේද? ඒ ප්‍රශ්නේ මට අහන්න හම්බෙන්නේ කනට නේද? එතකොට මම දකිනවා කන සද්දය ඇහෙනකොටම කන ඉපදුන හේතු ප්‍රත්‍යයෙන්. සද්දය උපදිනකොටම කන ඉපදුන හේතු ප්‍රත්‍යයෙන්. එතකොට යමක් ඇහුණා නේද? කන නිරෝධ වෙනකොට හැමතිස්සෙම ඇහෙන දේ අපිට තේරෙන දේ නිරෝධ වෙලා යනවා දකිනවා. නේද? එතකොට මේක මගේ නොවන බව. මෙතන තියෙන්නේ මේ හේතු ප්‍රත්‍ය ධර්මයක්. හැබැයි එකක්ව පවතින්නේ නැති බව. එවෙලේ හටගෙන එවෙලේ නිරුද්ධ වෙන බව නුවණින් දකිනවා නම් යාට ශෝකයක් පරිදේවයක් දුක්ඛ දෝමනස්යක් උපදින්නේ නැහැ. එයා පටිච්චසමුප්පාදය දකිමින් ඉන්නවා නම් දුක් දුන්නස් වෙනවා. ඔක තමයි මේ. දැන් ඒකනේ බුදුහාමුදුරු කියන්නේ සත්‍ය මරණය පස්සේ උපදිනවා කියලා කියන්නේ නැහැ. ඒක දෘෂ්ටිය. සත්‍ය මේ සංසාරේ මෙරි මෙරි යනවා නෙවෙයි. හේතුඵල න්‍යාය. මේක මහා බොරු හිස් දෙයක්. හේතු තුනක් නිසා මේ චක්කු ස්පර්ශය ඇති වෙලා, ස්පර්ශ ආයතනයක් ඇති වෙලා, පේන බවක් ඇති වෙලා. ඒ ගැන අපි විවිධ දේවල් හිතනවා. අපි දන්නේ මේක මේ හේතු තුනක් නිසාට ගත්තේ මේ මට අයිති නැති හැත් බව, මේ පේන බව මට අයිති නැති බව අපිට නොතේරෙන කාරණාවයි. මේක තේරුම් ගන්න පුළුවන් වුණොත් හරියටම හරි. මේ ආයතනයෙන් අපිට අයිති නැති බව. ඉතින් මේ හේතුඵල න්‍යාය නොදකින නිසා මේ ඇහැ මගේ, කන මගේ, නාසය මගේ කියලා මේ වෛති කරගෙන. ලෝකේ වෛති කරන් දඟලනවා. ඒ නිසා පිනුත් කරගන්නවා, පින් කරගන්නවා, පින් කරගන්නවා, පව කරනවා, පව කරනවා, පින් කළත් අකුසලුත් කරගන්නවා. ඉතින් අපිට මේ ඇහෙන දහම් පාඨයක් මේ වෙලාවේ ඇහෙනවා නම් නේද? දැන් අර අකුසල් චිත්තයක් තියෙනවනේ. යම් මේ කනට ඇහෙන ශබ්දය නිසා අකුසල් චිත්තයක් පහළ වුණා. නේද? ඒක එතරම් හටගෙන නිරෝධයි. නේද? එතකොට මම කාට හරි උපකාරයක් කරනවා. නේද? එතකොට එයා මට පින් දෙනවා කියන්නකො. ඉතින් මේ ආයතන විද්‍යාවේ ඔක්කොම වෙන්නේ. ඉතින් දැන් කනට ඇහෙන ශබ්දය නිසා මට පින් සිතක් පහළ වෙනවා. ඒකත් එතරම් හටගෙන නිරුද්ධයි. නේද? ඉතින් මෙන්න මේක දකින්න නම් අපි අවිද්‍යාව සාගත පටිච්චසමුප්පාදේ දකිනවා. මේ පිනයි පවයි සිදු වෙන්නේ හේතු ප්‍රත්‍ය න්‍යායක් නිසා. කෙනෙකුට අයිති නැහැ. සීලී මහ රහතන් වහන්සේට අයිතිද අර දාන ලැබෙන එක? අයිතියක් නැහැ. ඒ නිසා ලෝසක තෙරුන් වහන්සේට ආහාර ලැබෙන්නේ නැති එක ලෝසක තෙරුන් වහන්සේට අයිතිද? ඒ නික්ලේශී උතුමන් වහන්සේලා. නික්ලේශී කියන්නේ කෙනෙක් නැහැ. ඒගොල්ලන් තුල සිදුවෙන කිසි ක්‍රියාදාමයක් බාර ගන්න කෙනෙක් නැති බව එයා දකිනවා. එනිසා ලෝකයා බයිනවා කෙනෙකුට. එනකොට අහන කෙනාට බැනුම් අහන කෙනෙක් නැහැ එතන. මේ කන බැනුම් අහන්නේ නැහැනේ. මංස බැනුම් අහන්නේත් නැහැනේ. ඒව හේතු ප්‍රත්‍යයෙන් ඒව හටගෙන ඒ බැනුම් අහනවා කියන වචන ටික නිරුද්ධ වෙලා යනවා. ඒ මංස එතනින් ගියාට පස්සේ බැනුම් අහපු කනකුත් නැහැ. බැනුම් අහපු සිතුවිලිත් නැහැ. ඕක තමයි වැඩේ. එතනම නිරුද්ධ වෙනවා කියලා දකින්න. ඕක තමයි වෙන්න ඕන. මේ ඇහෙන වෙලාවේ මේ හැම බණපදයක්ම හට ඒ බණපද අහන කන හේතු ප්‍රත්‍යයෙන් හටගන්න. හටගෙන එතනම නිරුද්ධ වෙනවා. ඕක තමයි ඇත්ත. ඉතින් ඕක දැක්කොත් අපිට පුළුවන් මේ නිවන් මාර්ගය මතු කරගන්න. නිවන් දකින්න කෙනෙක් නැහැ කියන්නේ ඒකයි. මේ ලෝකේ නිවන් දකින්න කවුරුත් නැහැ. ඇයි? දැන් ඇහැ අවබෝධ කිරීම, කන අවබෝධ කිරීම මේ ඇහැ කෙනෙක්ද? කෙනෙකුට අයිති කෙනක් දෙයක්ද? හේතු ප්‍රත්‍යයෙන් හට ගන්න දෙයක්. මේ ඇස. මේ කන හේතු ප්‍රත්‍යයෙන් හට ගන්න. කනක් නිකන් උපදින්නේ නැහැ, සද්දයක් ඇහෙන්න එපා. නේද? මෙන්න මේ ප්‍රසාදයයි සද්දයයි ඒ නිසා සෝත විඥානේ පහළ වෙනවා. නේද? ඒ විඥානේ පහළ නිසා ස්පර්ශ ආයතනයක් හටගත්තා. අන්න කන ඉපදුනා.
ඉතින් ඉපදිලා ආනෝන් ටික ආලේ හැමතිස්සෙම අපි හිතන්නේ නැති නිමේෂයක කන හටගෙන වචනෙම වචනෙට හටගෙන නිරුද්ධ වෙනවා. ඔක තමයි වෙලා තියෙන්නේ. ශුන්‍යයක්වත් පවතින්නේ නැහැ මේ ආයතන එකක්වත්. දැන් ඒතර හේතු තුනක් නිසා නම් මේ කන හටගත්තේ ඒ ඇහුණු සද්දය හම්බුනේ. ඒක තේරුණා මනුස්සයට. ඒ නිසා කනට සද්ද ඇහෙනවා කියන එක රූපේනේ. සද්ද රූප නේද? මනුස්සට හම්බෙනවා නම් යමක් ඒක ධම්ම රූප. ඉතින් මේක හේතු ප්‍රතිදර්ශයක් මේ අපේ ළඟ සිදු වෙන්නේ. සත්‍ය පුද්ගලෙක් නොවන, මිනිසෙක් නොවන මට උපදවන්න බැරි. කෙනෙකුට උපදවන්න බැරි මේ ඇසක් හට ගන්නවා, කනක් හට ගන්නවා හේතු ප්‍රත්‍ය දිවක්, නාසයක්, කයක්, මනසක් හට ගන්නවා. හටගෙන මේව නිරුද්ධ වෙනවා. නේද? චේතනම් භික්කවේ කම්මං වදාමේ කිව්වේ මේ ඇත්ත නොදන්නා කෙනා. කොහොම කරත් එයා දැනගෙන හිටියත් නොදැන හිටියත් එයාගේ ඇහැ හටගෙන නිරුද්ධ වෙලා. හැබැයි ඒ නිසා සිතේ පහළ වෙච්ච චේතනාවට රාගය හෝ, ද්වේෂය හෝ, මෝහය හෝ, ඊර්ෂ්‍යාව හෝ, වෛරය හෝ මේව වෙනම ඒ චේතනාරම්භය වෙනම පහළ වුණා. අන්න චේතනා කර්මයක් වෙනවා. චේතනාව කර්මයක් වෙන්නේ රාග, ද්වේෂ, මෝහ නැත්තම්, ඊර්ෂ්‍යා, වෛර, ක්‍රෝධ, පරිගැනීම් නැත්තම් චේතනා කර්ම වෙන්නේ. ඒතකොට කුසල කර්ම තියෙනවා, අකුසල කර්මයක් තියෙනවා. නේද? එතකොට මේ ඇහැ හටගෙන නිරුද්ධ වෙලා, කන හටගෙන නිරුද්ධ වෙලා ඒක ආපහු උපදින්නේ නැහැ. හැබැයි චේතනාව අපිට නිට්ටිය වෙලා. නේද? චේතනාව නිට්ටිය වෙන්නම චේතනාවේ යමක් තියෙනවා කියලා අපි ගත්ත නිසා. ඕක වෙදී. චේතනාවේ යමක් තියෙනවා කියලා ගත්ත නිසා ඒ ආරම්භය අපිට ඊර්ෂ්‍යාව හෝ, වෛරය හෝ, ක්‍රෝධය හෝ, එක්ක අව්‍යාපාදය හෝ, අවිහිංසාව හෝ නේද? විරාගය හෝ, රාගය හෝ මේ සංයෝජන ධර්මයන්ගෙන් මේක බැඳෙනවා. තේරුණාද? මේකේ බැඳෙනකොට අනුසිත නිට්ටිය වෙනවා. අන්න චේතනම් භික්කවේ කම්මං වදාමි කියන ඔබේ චේතනා කර්මයක් කියලා කියනවා. ඉතින් කවදාකවත් මේ හේතු තුනක් නිසා හටගන්න මේ ඇස, කන, නාසය, දිව, ශරීරය ලෝකේ නතර වෙලා නැහැ. හැබැයි මනස තමයි පැවිදිලා තියෙන නිසා අපේ සිත තමයි තව තැනක උප්පත්තිට යන්නේ. නිකන් යන්නේ. ඒකට දුක චේතනාවයි දුකට හේතුව තණ්හාව කියලා පෙන්නනවා. තණ්හාව නැහැ. හැබැයි සිතුවිලි පහළ වෙනවා. ඒකෝට තණ්හාව නැති සිතුවිලි කවදාද නිරුද්ධ වෙලා ගියොත් ඒකට උප්පත්තියක් නැහැ. අපිට පහළ වෙන කොහොමත් අපේ චක්කායතනෙට කවදාකවත් කාටවත් තණ්හා කරන්න බෑ. ඒක හේතු තුනක් නිසා හටගෙන ඒක ඒ වෙලෙම නිරුද්ධ වෙනවා. සිතේම නිරුද්ධ වෙන්නේ නැහැ. සිතෙත් නිරෝධ වෙනවා. ඒ නිරෝධය අපිට හම්බෙන්නේ සිත නිට්ටය වෙනවා. සිත නිට්ටය වෙන්නේ දුක්ඛ සමුදය නිසා. චේතනාව දුක්ඛ ආර්ය සත්‍ය වෙනවා නේද? එතකොට චේතනාවට බැඳෙන තණ්හාව දුක්ඛ සමුදය සත්‍ය වෙනවා. අපි දැක්කොත් ඈ හටගෙන නිරුද්ධ වුණා නම් නේද? ඒකම පහළ වෙච්ච චේතනාවත් හටගෙන නිරුද්ධ වෙනවා කියලා දැක්කොත් තණ්හාව පිටන්නේ නැහැ. තණ්හාවට අල්ලන්න කිසිවක් නැහැ මේ. ඒක තමයි වෙන්නේ. කොහොම කළත් මේ ආයතන හේතුප්‍රත්‍ය න්‍යාය කොහොක්වත් යන එකක් නෙවෙයි. ඒ තැන් වල චේතනාවක් නිසා උප්පත්ති ලැබුණා නව චේතනා ඇති වෙන්න නම් හොඳද? මේ හේතු තුනක් නිසා හට ගන්නා වූ ඇස, කන, නාසය, දිව, ශරීරය පහළ වෙනවා. එතකොට මේ වස්තු නෙමෙයි ඇස, කන, නාසය. ඒ නුවණින් අපි අවබෝධ කරගන්න ඕනේ ස්පර්ශ ආයතන ටික. ඒවා හටගෙන නිරුද්ධ වෙනවා. මේ ටික අපි ප්‍රත්‍යක්ෂ කරන්න දක්ෂ වෙන්න ඕනේ. එනේ මේ වෙන නිරෝධය අපි දකින්නේ නැහනේ. ආයතන
මේ ඇස කන නාසය දිව ශරීර අපි ආයතන කරගෙන මේවට තණ්හාවෙන් බැඳිලානේ. මේ ආයතනය මගේ කියලා අල්ලන් ඉන්නේ මන ආයතනෙන්නේ නේද? මන ආයතනෙන් අල්ලන් ඉන්නේ. මන ආයතනෙන් අල්ලන් ඉන්න නිසා මම වෙලා මේ ආයතන ටික. අපි දැක්කොත් මේ ඇස කියන්නේ හේතු තුනක් නිසා හටගන්න ධර්මයක් කියලා. මන ආයතනයේ අයිති ධර්මයක් නෙවෙයි. කන කියන්නේ හේතු තුනක් නිසා හටගන්න එකක් නක්. මන ආයතනයේ අයිති ධර්මයක් නෙවෙයි. අන්නේ ඇසෙන් කනෙන් නාසයෙන් දිවෙන් ශරීරේ මිදෙනවා. මන ආයතනයෙන් තමයි පණවන්නේ මේක ඇහැ කියලා. ඔව්. මන ආයතනයෙන් දෙන පඤ්ඤාප්තිය. ඒ ඇහැ කියලා මේ භෞතික වස්තුව ඇහැ කියලා පණවන්නේම මේ හේතු තුනක් නිසා හටගන්න බව නොදන්නා නිසා. ඒක දකිනවනම් මේ ඇහෙන් ගැලවෙනවා. මන ආයතනෙන් කර්මානුරූපව දෙන හැට තමයි අපි කොටි වෙලා තියෙන්නේ. ඒකයි. එනිසා අපිට මේ නිරෝධ කරන්න හැක් නැහැ. ඈ හේතු ප්‍රත්‍ය ධර්මයේ අපේ ළඟ සිදුවෙන සත්‍ය දැකීම විතර අපිට තියෙනවා. ඒ සත්‍ය දකිනකොට ඇහැ ඒ වෙලේ හටගෙන ඒ වෙලේ නිරුද්ධ වෙන බව අපිට නිකම්ම හම්බ වෙලා. අපි ඒක මගේ නෝන බව මේ වචනෙට කියන්න ඕනේ නැහැ. කොහොමද මට අයිති නැති බව මම දකිනවා. දැන් මේ වෙලාවේ කන කී පාරක් හටගෙන නිරුද්ධ වෙන්නේ නැද්ද? මේ චුට්ටි කාලේ. ඇහැ කී පාරක් හටගෙන නිරුද්ධ වෙන්නේ නැද්ද? නේද? හිතා ගන්න බෑ අපිට. මේවා වේගයෙන් මෙතන සිදු වෙනවා. දැන් මම බන කියනවා ඔය අම්මලා අහනවා. නේද? දැන් මම බන කියනකොට මන ආයතනෙන් මේ ශබ්දය මේ දේ සිදු වෙනවා. සිදු වෙනකොට අම්මලා තුල හේතු තුනක් නිසා මේ සද්දය ඇහෙනවා. ඇහෙනකොට ඒ භාෂාව අම්මා ඉංග්‍රීසියෙන් තියෙන නිසා අම්මට ඒ භාෂාව තේරෙන්න ගන්නවා. නේද? ඉතින් හැමතිස්සෙම සද්ද ඇහෙනකොට විතරයි කන උපදින්නේ. නැත්තම් කන උපදින්නේ නැහැ. දැන් අපේ තද නින්දේදී කන ඉපදෙන්නේ නැහැ. නාසය ඉපදිලා නැහැ. තද නින්දේ ඉන්න කෙනෙක්ගේ ඇස කන නාසය දිව ශරීරය ඇත්තේ නැහැ. ඒක නියට හම්බ වෙන්නේ නැහැ. මේ ඇස කන නාසය දිව ශරීරය හම්බ වෙන්නේ අපේ මන ආයතනයටයි. නේද? අපි මේ හේතු තුනක් නිසා හටගන්න කය දැක්කොත් එවෙලෙම ඒ කාය ස්පර්ශය එවෙලෙම නිරෝධයි. ඒ නිරෝධය දකිනවා නම් අන්න පටිච්චසමුප්පාදය දකිනවා. ඔන්න හේතු තුනක් නිසා හටගන්න කය දැක්කා. ඒ ප්‍රත්‍යක්ෂ ස්පර්ශය තියෙනවා. ස්පර්ශපත්යෙන් තණ්හාව තියෙනවා. නේද? අන්නේ අපි මේ හේතුඵල න්‍යායයක් දකිනවා. සත්‍ය පුද්ගලෙක් නොවන හේතුඵල න්‍යායයක් අපිට දකිනවා. ඉතින් ඕක නොදකින නිසා මේක අල්ලගෙන අපි දඟලනවා. මේ ආයතන හයින් එකක්වත් අපිට අයිති නැහැ. මේ ඔක්කොම හේතු ප්‍රත්‍යයයි. ඉතින් නිරේ දුක් විඳින නිදුසතාගේ ඇහැ කන නාසය දිව ශරීර උපදින්නේ හේතු ප්‍රත්‍යයෙන්. යාට කවදාකවත් ඒක ප්‍රත්‍යක්ෂ කරන්න බෑ. මනුෂ්‍ය ලෝකින් නැයට තමයි. ලේසි නෑ. අපි දන්නේ අපිට රූපයක් බලන්න උනාම හේතු තුනක් නිසා ඇහැ උපදිනවා. කවුද බලන්නේ රූපේ? කවුරක් බලන කෙනෙකුත් නැහැ. මේ හේතුඵල න්‍යායක් විතරයි පවතින්නේ අපි තුල. වෙන කිසිදු ධර්මයක් නැහැ. අපි තුල පවතිනවා කියන්නේ ඒක අපේ නෙමෙයි, මගේ නෙමෙයි, ඕගලන්ගෙත් නෙමෙයි, කාටවත් මේවා අයිති ධර්ම නෙමෙයි. අපි කාටවත් අයිති නැති මේ හේතුඵල ක්‍රියාවලියට අපි අයිතිවාසිකමක් දීගෙන මගේ කියලා අල්ලගෙන අපි විඳින දුක. තමන්ගේ කයවක් තමන්ට අයිති නැති කොහොමද අපිට අනුන්ගේ කයවල් අයිති වෙන්නේ? නේද? බලංගනට අපේ මනසටම අපි කොටු වෙලා ඕක තමයි වෙලා තියෙන්නේ. දැන් අපිට අපේ අවුරුදු 20 25 ජීවිතය ගත්තොත් අපේ ඒ කාලේ තින් දැනුම නෙවෙයි දැන් තියෙන ජීවිතය ගැන අවබෝධයක් තියෙනවනේ අපිටනේ.
දැන් ඉස්සරට වැඩිය ලොකු දැක්මක් තියෙනවා අපේ ළඟ. ඉස්සර අපිට හිතුන්නේ නැහැ මේක මගේ නොවේ මගේ ආත්මය නොවේ කියලා. එහෙම හිතුන්නේ නැහැ. අබුද්ධෝපත්ති කාලේ. ඒ චතුරාර්ය සත්‍ය කියවෙන්නේ නැහැ. අහන්න ලැබෙන්නේ නැහැ. ඉතින් අපි අර මේ අවුරුදු බුදුහාමුදුරු ඉපදිලා මේ වෙනකොට මෙච්චරයි කියලා පනව ගත්තට මැද කාලේ අබුද්ධෝපත්ති කාලේ උතුම් රහතන් වහන්සේලා පහළ වෙලා හිටපු මාර්ගඵලලාභින් පහළලා හිටපු මේ චතුරාර්ය සත්‍ය ඇහෙන යුගයේ ඒ බුද්ධෝපත්ති කාලයමයි. ඉතින් මේක කාලෙන් කාලට මේ චුට්ටි කාලෙත් ඇති වෙනවා නැති වෙනවා. ඔක තමයි වෙන්නේ. ඉතින් අපි දැන් තෝරගන්න ඕනේ පින කියන්නේ පව කියන්නේ මෙන්න මේ හේතුඵල න්‍යායක්. අපි කවුරුවක්වත් පව් කරගෙන නැහැ. කවුරුවක්වත් අකුසල් කරන්නේ නැහැ. මේව හේතු ප්‍රත්‍යයෙන් සිදු වෙන්නේ. කර්මඵලවාදයෙන් අපි ගැලවෙන්න ඕන. හේතුඵලවාදී දැක ගන්න ඕන. ඒකට අපේ ආත්ම දෘෂ්ටිය නැති වෙනවා. දුක තමයි විඳ කලේ නෑ නේද? අන්න ඒක නිසා. ඒ කියන්නේ මේ ඇහැ දුකයි මහන්නේ. කන දුකයි, නාසය දුකයි නේද? කය දුකයි. මේ මනස දුකයි, මේ ආයතන හය දුකයි මහන්නේ. දැන් ඒතකොට මෙන්න දුක. මේ දුක කවුද හදන්නේ? හදන කෙනෙක් නෑ. හේතු තුනක් නිසායි හටගන්නේ. අන්න බුදුරජාණන් වහන්සේ පෙන්වන දුක අන්ත නෑ, දෘෂ්ටි නෑ. දැන් භෞතික ලෝකයට අනුව දුකක් තියෙනවා. මගේ මේ භෞතික කයේ තියෙන ඇහැ කන නාසය දිව ශරීරේ මේවා දුකයි. ඒක අධ්‍යාත්මික දුකක්. ඒකෝර අපිට පේනවා මේ බාහිර ලෝකේ මිනිස්සු ලෙඩ වෙලා විවිධ දේවල් වෙලා වයසට ගිහිල්ලා දැන් කර කියා ගන්න බැරුව නේද? වග්ගඩනවා කියලා පෙනාලු. බාහිර ලෝකෙ ලෙඩ පේන්නේ නැද්ද අපිට? ජරා ව්‍යාධි දුකක් පේනවනේ. මේක බාහිර දුකයි. නේද? දැන් ওই දුක හම්බෙන්නේ අපේ ඇහැට නේද? නේද? ඒ නිසා ඇහැ දුකයි. දැන් ඔය අපි ගත්ත මේ දුක දැන් මේ දුක මගේ වෙලානේ. අපේ වෙලා. ඒ දුක මගේ නොවෙච්ච අපේ නොවෙච්ච මගේ කියලා පණවන්න බැරි දුකක් තියෙනවා අපේ ළඟ. ඒ තථාගතයන් වහන්සේ පෙන්වන දුක මේ හේතු තුනක් නිසා හටගන්නා වූ ඇස දුකයි මහන්නේ. ඇස දුකයි කියලා තියෙනවා. මානේ ඇස දුකයි, ඇස මාරයට අයිති. කන නාසය මේක දුකයි කියලා පෙන්වනවා. මේ ඇයි මාරයට අයිති. තථාගතයන් වහන්සේ පෙන්වන දුක අන්ත නැහැ, දෘෂ්ටි නැහැ. හේතු තුනක් නිසා හටගන්නේ. එතකොට අපේ ඇහැ හේතු තුනක් නිසා හටගන්න බව ප්‍රත්‍යක්ෂ කරගන්නවා. අන්නේ හේතු තුනක් නිසා හටගෙන නිරුද්ධ වෙන ඇහැ, ඒ අවිද්‍යාසහගත ඇහැ මේක දුකයි කියලා දකිනවා. හේතු තුනක් නිසා හටගන්න කන අන්න ඒක දුකයි කියලා දකිනවා. දැන් ඒක අධ්‍යාත්මිකද බාහිරද? දෙකටම අයිති නැහැ. ඔතන දෙකටම අයිති නැහැ. හේතු ප්‍රත්‍යයයි. හේතු නිසා හට ගන්නවා. ඒක මගේ කියලා අල්ලගන්න පුළුවන් දෙයක් නැහැ. බෑ. යම් හේතු තුනක් නිසා හටගන්න ස්පර්ශ ආයතනයක් තියෙනවා. මගේ ආත්මය කියලා අපිට අල්ලගන්න බෑ. අන්න අනාත්ම වෙනවා එතන. නිස්සාර දෙයක් වෙනවා. අනිත්‍ය ධර්මයක් වෙනවා. දුක්ඛ ධර්මයක් කියන්නේ ඒකයි. අන්න එයා අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණය දකිනවා. එතකොට හටගත්ත දේ හටගෙන නිරුද්ධ වෙන නිසා අනිත්‍යයි කියනවා නේද? යම් හේතු තුනක් නිසා ඇහැක් හට ගන්නවා නම් ඒක දුකයි කියනවා නේද? එතකොට හේතු තුනක් නිසා හටගත්ත ඇහැකට මට මගේ කියන්න බෑ. මම නෙමෙයි ඇහැ උපද්දවන්නේ. මේ කන නාසය දිව ශරීරය උපද්දවන්නේ මම නෙවෙයි. හේතු නිසා හටගන්න ධර්මයක් කියලා ප්‍රත්‍යක්ෂ කරනවා. කිං සත්‍ය කලේසි. මේ ඇත්ත සොයාගෙන යනකොට අපිට ලෝකෝත්තර මාර්ගය මුණ ගැහෙනවා. ඒකට කියනවා කිං කුසල ගවේෂී කියලා. මේක තමයි අපි තුල තියෙන ඇත්ත සිදුවීම.
කිං සත්‍ය ගවේෂි. මේ සත්‍යය සොයන්න ඕන. මගේ නෝන ඇහැ හටගන්නේ කොහොමද? මේ ඇහැ මම නොවේ මගේ නොවේ කියලා මතුරු හිටියට හරියන්නේ නැහැ. ඒතකොට අපේ සිතට අහු වෙලා. ඒතකොට මේ ඇහැනේ මම නොවේ මගේ ආත්මේ නොවේ කියන්නේ. මන් දන්නේ මට හම්බෙච්ච විදර්ශකයෝ එහෙමයි මට හම්බුනේ. මේ තිංගම් සංගති පස්සෝ කියන පරයය ඉස්සර කතා කළේ නෑ. මේ භෞතික ඇහැ මම නොවේ මගේ ආත්මේ නොවේ කියලා තමයි කතා කරන්නේ. ඉතින් ඕක කොහොමද මගේ වෙලා තියෙන්නේ? මගේ වෙලා තියෙන නිසා අපි වචනින් කියනවා මේක මම නොවේ මගේ ආත්මේ නොවේ කිය ඉන්නවා. ඒකේ මේ පේන්න තියනවා සුද්ධ වෙනවා. ඕ වගේ විවිධ දේවල් මේකට කියනවා. ඉරුටි කැලිය යනවා පේන්න තියනවා නේ. එක එක ආබාධයක් තියෙනවා. ඇයි ප්‍රෙෂර් කියයි අරවයි කියයි මේවා කියයි කඳුළු වෙන්නේ නැහැ කියයි කඳුළු දාන්න ඕනේ. එතකොට ප්‍රෙෂර් වැඩි නම් පෙති බොන්න ඕනේ. විවිධ දේවල්. ඉතින් ඕම් බලනකොට අර අක්ෂය වෛද්‍යවරයාත් ඉතින් එයා දන්නවා මගේ නෝන බව. ඒ දැන් බයොලොජික් පොතේ ගත්තාම ඇහැ කොටස් කරලා පෙන්නනවානේ. ශෛල හිතම් පෙන්නනවා. මෙහෙම කොටස් කරලා පෙන්නනකොට එහැ කොහොමද අපේ වෙන්න බෑනේ. මේක කවදා හරි කුණු වෙලා පොළොවට පස්සෙලා යන එකක් නේ. මේ ඇහැ කනනාසය නේද? තථාගතයන් වහන්සේ පෙන්නන ඇහැ කනනාසය කුණු වෙලා පොළොවට පස්සෙන එකක් නෙවෙයිනේ. නේද? දැන් මේ ගහක කොළයක් භෞතික මට්ටමින් ලිව් වැටුනාම පොළොවට පස්සෙලා යනවා. තථාගතයන් වහන්සේ පෙන්නන කොළේ පොළොවට පස්සෙන්නේ නැහනේ. ඕකනේ වැඩි. ඒක පඤ්ඤාප්තියක් නේ. ඒක චිත්ත ධර්මයක් ඒක. ඒක පොළොවට පස්සෙන් එකක් නෙමෙයි ඒ කොළේ. තථාගතයන් වහන්සේ පෙන්නන සතර මහා ධාතුව ලෝකේ පවතින එකක් නෙවෙයිනේ. නේද? ඒක පඤ්ඤාප්ති නාම ටික. ඉතින් මේ වගේ අපේ මේ මගේ මම නොවේ මගේ ආත්මේ නොවේ මේ ඇහත් අනිත්‍යයි මේ ඇහැ දුකයි නේද මේ ඇහැ අනාත්මයි කියලා අපි දකිනවා. තථාගතයන් වහන්සේ පෙන්නන එතකොට ඒක අධ්‍යාත්මික අන්තයක් කියන එක කාටවත් තේරෙන්නේ නැහැ. ඒක රූපේ අන්තය කියන එක කාටවත් තේරෙන්නේ නැහැ. මේ ඇට සාපේක්ෂව මම ඒ ගැන හිතනවානේ. එතන නාම රූප දෙකක් තියෙනවානේ. තථාගතයන් වහන්සේ පෙන්නන නැහැ අන්ත නැහැ දෘෂ්ටි නැහැ. ඒ ඇහැට වෙදකම් කරන්න බෑ කාටවත්. ඒක හේතු තුනක් නිසා හටගන්නේ. ඒක තියෙන අහවල් තැන තියනවා කියලා කාටවත් කියන්න බෑ. ඒ හැ. ඉතින් මේ හේතු තුනක් නිසා හටගන්න ඇහැ අනාත්ම ධර්මයක්. මං උපද්දපු එකක් නෙවෙයි අම්මා තාත්තා හදපු එකක් නෙවෙයි. කන බොන ආහාරයෙන් පෝෂණය වෙන්නේ නැහැ ඒ හැ සතර මහා ධාතුන් හටගත් එකක් නෙවෙයි. එයා හේතු ප්‍රත්‍යයයි. නේද? ප්‍රසාදයක් වර්ණ සටහනක් ඒ නිසා විඥානය හට ගැනීම නිසා තුන් දෙනාගේ එකතු නිසා ස්පර්ශ ආයතනය. අන්නේ පේන බවට අපි ඇහැ කියලා. අන්නේ ඇහැ අනාත්ම ධර්මයක්. ඉතින් මට උපද්දවන්න බෑ. අන්නේ ඇහැ මෙන්න බුදුහාමුදුරුවෝ කතා කරන ඇහැ දුකයි කියලා පෙන්නන නැහැ. ඒ දුකයි කියලා පෙන්නන නැහැ අනිත්‍ය වෙන ධර්මයක්. මෙන්න මේ ප්‍රත්‍යක්ෂ කරන මේ අස කනනාසයේ දිව ශරීරේ. මෙහෙම බලනකොට ඒ මම නොවේ මගේ ආත්මෙ නොවේ කියලා සිහි කරන්න අවශ්‍ය නැහැ. උත්තරේ ඇවිල්ලා නිකම්ම. එතකොට මේ හරියට නුවණින් බලනකොට හේතු නිසා හටගන්න මේ ඇස අනිත්‍යයි කියලා සිහි කරන්න ඕනේ නැහැ. එයා දකින හේතු තුනක් නිසා හටගෙන ඉවර නිරුද්ධ වෙන බව. දැන් අපි සද්දයක් කළොත් ඒක හේතු තුනක්. දැන් මම මේ කතා කරන සද්දේ හේතු තුනක් නිසා සද්දය හටගන්න ඒක දැන ගැනීමක් ඇතිවෙන ස්පර්ශ ආයතන ඇති වෙලා නේද? දැන් මේ සද්දේ තමයි ඉස්සෙල්ලාම හම්බෙලා තියෙන්නේ. ඒක තමන් ළඟ තියෙන ආයතන ඉපදුනා නේද? ඉපදිලා මනසට ඒ වචනේ තේරෙන්නම මේ සද්දේ නිරුද්ධ වෙලා. ඊට පස්සේ තමයි අපිට වචනේ තේරලා තියෙන්නේ. දැන් සද්දේ කොහෙද තිබුණේ? ඔය කන කොහෙද තුනේ? ප්‍රසාදේ කොතන තිබුණේ? තැනක් නැහැ. හේතු ප්‍රත්‍යයයි.
දැන් මම මේ කතා කරන වචනේ මේක හටගෙන නිරුද්ධ වෙනවා නම් ඔය කන අනිත්‍යයි කියලා මෙනෙහි කරන්න ඕනද? අනිත්‍ය ස්වභාවය දරනවාද එතන? ස්වභාවය දරනවා. එතකොට මේ හේතු ප්‍රත්‍යයෙන් හටගන්න කන, නාසය, දිව, ශරීරය මේක දුකද සැපද? මේක තමයි චටාගතවරු කියන දුක. මේ භෞතික ලෝකේ කනක් ගැන නෙමෙයි කතා කරන්නේ. ඒකයි කන ඇහෙන්නේ නැති එක්කෙනාට මේ ධර්මයේ ප්‍රත්‍යක්ෂ කරන්න බෑ. ඇයි? හේතු ප්‍රත්‍යයෙන් හටගන්නේ නැහැ කන යාගේ. එයා භෞතික ලෝකෙන් මෙහෙම කනක් කනලා තෝරගන්නේ එයාට එයා කන පේනවනේ කන්නඩි ළඟට ගියාම. කන තියෙනවා මට ඇහෙන්නේ නැහැ. එයා භෞතික කනකට තමයි ගිහිල්ලා තියෙන්නේ. ඔය තථාගතයන් වහන්සේ පෙන්වපු කන නෙවෙයි. ඉතින් මේ කන කියන කතාව දුක, මේ ආයතන දුකයි මාන්නේ. එතකොට හේතු තුනක් නිසා හටගත්ත ආයතනයක් වෙනකොට අනාත්ම ධර්මයක් මට අයිති නැති දුකක් තමයි මේ බුදුහාමුදුර කතා කරන්නේ. මට අයිති දුකකින් කවදාකවත් නිවන් දකින්න බෑ. වෙන්නේ නෑ ඒක. මට අයිති නැති දුකක් මට ප්‍රත්‍යක්ෂ වුණොත් විතරයි මට නිවන් දකින්න පුළුවන්. අන්න එදාට නිවන් දකින්න කමක් නෑ. නාසයක් නෑ, දිවක් නෑ, කයක් නෑ, මනසක් නැත්නම් නේද? පිරිනිවෙන කෙනෙක් නෑ. ඕක තමයි වෙලා තියෙන්නේ. පිරිනිවන් පාන්නේ කවුරුවක්වත්. අනාත්ම ධර්මයක්. අද අපිට බුදුරජාණන් වහන්සේ කියන ආත්ම දෘෂ්ටියක් ඇති වෙලා පිරිනිවන් පාප කෙනෙක් ඉන්නවා. බුදුහාමුදුරුවෝ නික්ලේශීලා පිරිනිවන් පෑවා. බුදුහාමුදුරුවෝ කියන්නේ කවුද? ඒකනේ හේතුප්‍රත්‍යයෙන් හටගන්නේ නැහැ. කන, නාසය, දිව, ශරීරය, මනස නේද? මේවා අවබෝධ කරපු ඥානයක් තියෙනවා. ඒ ඥාණයෙන් අපිටත් කියලා දුන්නා මෙන්න මේ කාරණා හය දිහා බලන්න කියලා. බලනකොට ඔබට පුළුවන් මේකෙන් මිදෙන්න. ආත්මෝ කියන තැනකින් අපිට මිදෙන්න බෑ. අනාත්ම කියන තැනකින් අපි මිදෙන්න. ඒකයි නිවන් දකින්න කෙනෙක් නැත්තේ. කෙනා ඉන්නවා නිවන් දකින්න බෑ. ඒ නිසා අපි දැක ගන්න ඕන අපේ ආයතන හය මේ බුදුහාමුදුරුවෝ පෙන්නපු දුක අන්තයක් නැහැ. හේතු ප්‍රත්‍යයයි. පවතින්නේ නැහැ. ඒ නිසා අනිත්‍යයි. ඒ නිසා මට අයිති නැති දෙයක්. ඒ නිසා අනාත්මයි. එතකොට මේ හේතු නිසා හටගන්න ඒ ස්පර්ශ ආයතන වල ස්වභාවය තමයි අනිත්‍ය, දුක්ඛ, අනාත්ම. ඔය වචනින් සීකරන්න ත්‍රිපිටකේ තිබුණයි කියලා. ඔය ස්වභාව ධර්ම තුන බුද්ධියෙන් දැක ගන්න. අර සිදුවීම තුල සද්දයක් ඇහෙනකොට අනිත්‍ය, දුක්ඛ, අනාත්ම කියන ත්‍රිලක්ෂණය දකින්න. එච්චරයි කරන්න. ඉතින් මේ විදිහට මේ අපිට ආйти නැති මේ ආයතන හයක් අල්ලගෙන මේවා මගේ කරගෙන අපි විඳින දුකක් දෙයනේ. බුදුහාමුදුරුවෝ නිවන් දකින්න අපිට අවබෝධ කරගන්න කියපු දුකෙන් කෙසේ මිදෙන්ද? මෙන්න මේ අනාත්ම දුක අපිට හම්බෙන්නේ නැතුව. අපි හදනවා ආත්ම තැනකින් දුක නැති කරන්නේ. කවදාකවත් වෙන්නේ නැහැ. ආත්ම තැනකින් යමක් හම්බෙන්නේ නිත්‍ය සංඥාව නිසාමයි. ඒ නිසා සැපයක් තියෙන ලෝකේ ඒ සැපේ තමයි අපි හැමතිස්සෙම මේ සොයන්නේ. ඒක මේ රස්සාවල් කරන්නේ. ඒ සැපේ සොයනවා. මේක දැක්කනම් රස්සාව කරන්නේ නැහැ. දැන් කවුරු රස්සාව කරන්නේ? ඇහැද, කනද, නාසයද, දිවද, ශරීරද, මනසද රස්සාව කරන්නේ නේද? කවුද මගේ දුව? කවුද මම වෙන්නේ? ඇසද, කනද, නාසයද, දිවද, ශරීරද, මනසද? ඔය කවුරක්ක මම වෙන්නෙත් නැහැ. මගේ දුව වෙන්නෙත් නැහැ, අම්මා වෙන්නෙත් නැහැ, තාත්තා වෙන්නෙත් නැහැ, කවුරක්වත් වෙන්නේ නැහැ. ඔය පහ එකතු වෙච්ච දැන්නේ මගේ දුවයි, අම්මයි, තාත්තයි ඔක්කොම ටික ඉන්නේ. නිත්‍ය කරගෙන ආත්ම සංඥාවෙන් මේකට බැඳිලා අපි මේකට හවු වෙලා නේ. ඉතින් මේකට හවු වෙන්න එපා. මේ දුකෙන් මිදෙන්න, දුක තෝරගන්න. අපිට ඕනේ ලෝකේ විවාහිත ලෝකේ තියෙන දුක නෙවෙයි. නිවේ තියෙන දුක, ඒ දුක නෙමෙයි අපිට අවශ්‍ය. නිවේ දුක කොච්චර හැවුවත් ගාණක් නෑ අපි හොයන්නේ. මොකද ඒ දුක නැති කරන්න අපිට පින් කරන්න පුළුවන්.
පින් කරලා මේ බුදුගුණ වැඩුවොත් අපිට ඕන ඉරේට යන්න නැතුව ඉන්න පුළුවන්. අපි හරියට පංචශීලය ආරක්ෂා කරගත්තොත් ওই නිරෙන් ගැලවෙන්න පුළුවන්. නේද? తాවකාලික. පුළුවන්. ආත්ම දෘෂ්ටියෙන් වෙච්ච තැන. ආත්ම දෘෂ්ටියට තමයි ඔය ඔක්කොම හම්බෙන්නේ. ඉතින් ඒක නිසා මේ දැන් හේතු තුනක් නිසා හටගන්න ඇහැ තියෙනවා නම් ඒ ඇහැ ඒ හේතු තුනක් නිසා හටගත්ත ඇහැ නිවේද තියෙන්නේ? දිව්‍ය ලෝකවලද තියෙන්නේ? පෙරේත ලෝකේ? බ්‍රහ්ම ලෝකේ තියනවද? කොහෙද තියෙන්නේ? දැනක් නෑ. මේ දැන් හටගෙන මේ දැන් නිරුද්ධ වෙනවා මේ ආයතන. ඉතින් මේ ආයතන කොහෙටවත් අයිති ධර්මයක් නෙවෙයි. ඒ තැන් වල හටගෙන නිරුද්ධ වෙන න්‍යායක් විතරයි. ඉතින් අපි අද දිව්‍ය ලෝකේ දෙවිගොල්ලෝ ඉන්නවා. එතනත් ආත්ම දෘෂ්ටිය පනවගෙන. බ්‍රහ්ම ලෝකේ බ්‍රහ්මයෝ ඉන්නවා. එතනත් ආත්ම දෘෂ්ටිය පනවගෙන. සතර අපායේ ආත්ම දෘෂ්ටිය පනවගෙන අපේ අනිසි බියක් ඇති කරගෙන. සතර අපායට අනිසි බියක් ඇති කරගෙන. ওই බිය ඇති කරගන්න එපා. හේතුව ඈ හේතු ප්‍රත්‍යයයි. කන නාසය දිව ශරීර මේවා හේතු ප්‍රත්‍ය නම් මේ බුදුහාමුදුරුවෝ කතා කරන දුක නේද? අර නිර්සතා නිරේ අච්චර දුකක් විඳින්නේ නේද? බුදුහාමුදුරුවෝ කියපු දුක නොහැටෙන නිසා. ඒ බුදුහාමුදුරුවෝ අපිට දේශනා කරපු දුක අර නිර්සතා ළඟ තියෙනවා. එයාට පේන්නේ නැහැ. එයා භෞතික ආත්ම දෘෂ්ටියෙන් අල්ලගත්ත දුකක් ඉන්න නිසා. ඉතින් මේ ඇහැ කන නාසය හේතු ප්‍රත්‍යයෙන් හට ගන්නවා නම් යන් ඇසක් කන නාසයක් නේද? මේක දුකයි කියලා තථාගතයන් වහන්සේ පෙන්වන්නේ. ඇයි ඒක දුක වෙන්නේ? මේ දුක දැක්කොත් විතර අපිට නිවන් දකින්න පුළුවන්. ඒක අන්ත නැහැ, දෘෂ්ටි නැහැ. හේතු ප්‍රත්‍යයෙන් හටගෙන නිරුද්ධ වුණා. අන්ත නැහැ කියන්නේ ඒක බාහිරේවත් අධ්‍යාත්මිකව තියෙන ඇහැක් නෙවෙයි. ඒ අන්තෙ මිදුණා නේද? මේ ඇහැ ආවල් තැන තියනවා කියලා එහෙම දකින්න පුළුවන් දෘෂ්ටියක් නැහැ. ආවල් දේ තමයි ඇහැ කියලා පෙන්වන්න බෑ. ඇයි හේත් දැන් ඇහැ කියන්නේ ප්‍රසාදය. නැත්නම් වර්ණ රූපේ. නැත්නම් විඥානයේද. නැත්නම් ඒ නිසා හටගන්නේ තුන්දෙනාගේ එකතු නිසා හටගන්න ස්පර්ශ ආයතනද ඇහැ කියන්නේ. මේකක්වත් ඇහැ වෙන්නේ නැහැ. මේ තියෙන හේතු ප්‍රත්‍ය න්‍යාය. එච්චරයි. ඉතින් මේ විදිහට Taman තුල අනාත්ම සංඥාව උපදින විදිහට නුවණින් බලන දක්ෂ වෙන්න. එදාට සතර පායට යන්නේ නැත්තේ. යන්න හේතු නැහැ. කවදාක. ඉතින් මේ නියත සම්බෝධි පරායන කියන්නේ ඒක නිසා බුදුහාමුදුරු පෙන්නපු දුක හැමතිස්සෙම සිහි කරන්න. ඒ දුක හඳුනා ගන්න. ඒ දුක හැමතිස්සෙම හේතු ප්‍රත්‍යයෙන් හටගන්න එක. හැබැයි ඒක කර්මඵලවාදය නෙමෙයි හේතුඵලවාදයයි. අර නිරේ විඳින්නේ කර්මඵලවාදය නිසා. ඒ නිසා අපි පළවෙනිම කර්මඵලවාදය විශ්වාස කරමු. කුමකටද? මේ හේතුඵලවාදය හඳුනා ගන්න. කර්මඵලවාදී විශ්වාස කළොත් විතරයි මේ මිනිස්සු අකුසලයෙන් මිදලා කුසලයේ පැත්තට එන්නේ. පින් කරන පැත්තට. ඒ පින් කරන පැත්තට ඒ පින්සිට තියෙන අයටයි මෙන්න මේ හේතුඵල ධර්ම වැටෙන්නේ. නිරේ ඉන්න නිර්සතාට තේරෙනවද මේක? නිරේ ඉන්න නිර්සතාට, පෙරේත ලෝකේ ඉන්න පෙරේතයාට, බල්ලට නේද? මේ අයට මේ බුදුබණ ඇහෙන්නේ නැහැ. තෝරගන්න බෑ. මොකද සම්මුති දුකක ඉන්න නිසා. ඒගොල්ලෝ දිවි ලෝකේ ඉන්න, මනුෂ්‍ය ලෝකේ ඉන්න මෙන්න මේ අය ඉන්නවනම් අන්නේ අයට පුළුවන් මේ දුක වටහා ගන්න. ඒ අයටයි පුළුවන් වෙන්නේ. ඒ පින්සිටයන්. ඒ නිසා මේ ඉපදිච්ච ජීවිතය අපි දස කුසලයෙන් යුතුව වාසය කරන්න ඕන. ඒක තමයි වටින්නේ. මේ මිත්‍යා දෘෂ්ටිය දුරු වෙන්නේ ආර්ය දර්ශනේ නැතුනොත් විතරයි. නැත්තම් මිත්‍යා දෘෂ්ටිය දුරු වෙන්නේ නැහැ. අපිට වචනෙන් කරන වැරදි, කයින් කරන වැරදි වලින් මිදලා හිටියට මනසෙන් කරන වැරදි වලින් එහෙම මිදෙන්න ලේසි නෑ. මිත්‍යා දෘෂ්ටි මිදීම ලේසි නෑ. අපි ඒකට දක්ෂ විය යුතුයි.
ඒ නිසා හැමතිස්සෙම බලන්න ඉස්සෙල්ලාම නිවන් දකින්න කලින් නිවන් දකින්න කෙනෙක් හදාගන්න එපා. සත්‍ය දකින්න වාසය කරන්න. මේ ඇස කන නාසය දිව ශරීරය ඇත්තටම මගේද? මට අයිතිද? අනේ ආර්යගේ ඇස් දෙක හරි ලස්සනයි. මේ අපි ලෝකෙට අහු වෙලානේ. නේද? අනේ ආර්යගේ කන් දෙක ලස්සනයි. මූණ ලස්සනයි. නේද? කියලා අපි අහු වෙලා තියෙන්නේ භෞතික රූපයකටනේ. ඒ ඇස් දෙක ලස්සනයි කියනකොට ඇහක් තියෙන තැනක් හම්බෙලානේ. ඕකනේ වැඩි. ඇහැ හේතු තුනක් නිසා හට ගන්නවා නම් නේද? අන්නේ දුක දැක ගන්න මාන්නේ මේ ඇස දුකයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. ඇස දුක නම් අන්නේ අන්ත නැති දෘෂ්ටි නැති මේ දුක අවබෝධ කරගන්න ඉස්සෙල්ලා. මේ දුක අවබෝධ කරගත්තොත් තමයි මේ දුකෙන් මිදෙන්න පුළුවන්. මේ දුක දැකගත්තොත් විතරයි අන්ත නැති දෘෂ්ටි නැති දුකක් තියෙන තථාගතවරු පෙන්නන. නැතුව මේ ලෝකේ දුක් විඳින මිනිස්සු නෙවෙයි. මේ ඇඟේ තියෙන මේ ආයතන පහ මගේ කරගෙන ඒවට හම්බෙන දේවල් අරගෙන අන්න මායාවේ භූමියේ දුක් විඳිනවා. හේතු ප්‍රත්‍යයෙන් හටගන්න නැහැ. කාටත් අයිති නැත්තම් මායාවටත් අයිති නැහැ. අනාත්මයතන. මේ දුක තෝරගත්ත කෙනෙක් තමයි මේ දුකෙන් මිදෙන්නේ. නැතු මේ අපිට අවශ්‍ය මේ ඔය නිරේ දුක් විඳින එකෙන් ගැලවෙන්න නෙමෙයි. අපිට අවශ්‍ය තථාගත කෙනෙක් දේශනා කරපු දුක අවබෝධ කරගෙන ඒසන් දුක දැක ගන්න ඕන. එතකොට ඒ දුකෙන් මිදෙන්න පුළුවන්. ඒ දුක දකින්නවා කියන්නේ අවිද්‍යාව දකිනවා. අපි තුල තියෙන මේ හේතු ප්‍රත්‍යයෙන් හට ගන්න ආයතන ඒක නාම රූප ප්‍රත්‍යයෙන් හට ගන්න ආයතන හේතු ප්‍රත්‍යයයි. මේ දුක හඳුනාගත්ත කෙනෙක් තමයි ඒ දුකින් මිදෙන්නේ. ඉතින් ඔන්න ඔය දුක තෝරගත්තා නේද? මේ දුක දකිනකොට අර දුක්ඛ සමුදයෙන් ගැලවෙනවා. අපි තණ්හා කරන්නේ මේ ඇහැට, මේ කනට, මේ භෞතික කයේ තියෙන වස්තු වශයෙන් හම්බෙන ඇස කන නාසය කියලා පනවත් එකට තමයි තණ්හා කරන්න පුළුවන්. තණ්හා කරන්නේ යමක් තියෙන්න ඕන. හේතු තුනක් නිසා නම් හටගන්නේ නේද? ඒකට තණ්හා කරන්න බෑ. ඇයි ඒ වෙලේ හටගෙන ඒ වෙලේ නිරුද්ධ වෙන නිසා තණ්හා කරන්න බෑ. ඔකේ ප්‍රශ්නේ. මේ දර්ශනය අපිට ඇති වුණොත් ඒ ඇති වෙච්ච කෙනා දකින්න මේ හැම කෙනෙක් ළඟම තියෙන දුක මේක හැබැයි මේ දුක ඒගොල්ලන් දකින්නේ නැහැ. හේතු ප්‍රත්‍යයෙන් හටගන්න ඇස කන නාසය දකින්නේ නැහැ. මේකමයි දුක. අන්ත නැති දුෂ්ට නැති මේ දුක අවබෝධ කරගන්න මේ දුක තෝරගන්න අපි දක්ෂ වෙන්න ඕන. ඒ දුක දැන් මගේද? මගේ කියලා ගන්න බෑ හේතුඵල ධර්ම දකින්න කෙනෙකුට. මේ භෞතික කයේ තියෙන නැහැ. ඒක පුරාණ කර්මයක්. ඒ ඇහැට පේන රූපය අරබය ඒ ලක්ෂණය හොඳයි ප්‍රියයි මනාපයි කියලා ගන්නවා. ඒක නව කර්මයක්. හේතු තුනක් නිසා හටගන්න ඇහැ දකින්නවා. අපි මේ පුරාණ කර්මෙනුත් ගැලවෙනවා නව කර්මෙනුත් ගැලවෙනවා. අන්න නිවන් දකින්න මාර්ගයේ කර්මඵලවාදී නැහැ මාර්ගය ඉපදිච්ච කෙනෙකුට. ඒක නිසා සෝහන් කෙනෙක්ගෙන් යම් මොනහල් වරදක් සිදු වුණා. එයාට කර්ම රැස් වෙන්නේ නැහැ. සතර පායට වැටෙන්නේ නැහැ. ඒ නිසා අනාර්ය කෙනෙක් දකින්න දුක වෙනයි ආර්ය කෙනෙක් දකින්න දුක වෙනයි. ත්‍රිපිටකයේ තේරුම් ගැනීම ලේසි නෑ අමාරුයි. ත්‍රිපිටකයේ තේරුම් ගන්න බෑ ලේසියෙන් කෙනෙකුට. මොන ඉහළට ඉගෙන ගත්ත ත්‍රිපිටකය ගැන මොන විභාග පාස් කරා තථාගතයන් වහන්සේ අන්ත දෘෂ්ටි නැතුව පෙන්නන දුක අවබෝධ කිරීම මෙච්චර ලේසි වැඩක් නෙමෙයි. ඔය අනිත්‍යයි දුකයි අනාත්මයි කියන ත්‍රිලක්ෂණය ඒක නම් ලේසි පහසු වැඩක් නෙමෙයි. අද අපිට සිම්පල් වෙලා ඒවා. ඔක තමයි වෙලා තියෙන්නේ. ඒ මේ භෞතික ලෝකයට අනුවක් තියෙනවානේ අනිත්‍ය දුක්ඛ අනාත්ම ත්‍රිලක්ෂණ. නේද? ඉතින් අනේක නිසා මෙන්න මේ දුක හොඳට අපිට තෝරගන්න පුළුවන් වුණා නම් දැක ගන්න පුළුවන් වුණා නම් මට අයිති නැති දුකක් මගේ දරුවට අයිති නැති දුකක් දරුවා ළඟ තියෙනවා නේද? ඒ දුක මට ගන්න බෑ.
නේද? ඒ දුක මට විඳින්න බෑ. ඒ දුක අවබෝධ වෙනකොට සතුට ඇති වෙනවා, ප්‍රීතිය ඇති වෙනවා, සැහැල්ලුව ඇති වෙනවා, සමාධිය ඇති වෙනවා. බොජ්ජංග ධර්ම වැඩෙනවා. මේ භෞතික ඇහැ නිසා කනනාසය මේව නිසා කර්ම රැස් වෙනවා. මේ කර්ම නිසා අපිට සතුට නම් උපදින්නේ නැහැ කවදාවත්. ඔව් දුකමයි එන්නේ. ඒ නිසා අපිට පින සහ පව උපදින්නේ මේ භෞතික ඇස කනනාසය දිව ශරීරය නිසා කියන එක අමතක නොකළොත්. මේ පින් පව් දෙකෙන් මිදෙන්න නම් හේතු ප්‍රත්‍යයෙන් හටගන්න ඇස කනනාසය දිව ශරීරය තේරුම් ගත යුතුයි. මෙන්න භාග්‍යතුන් වහන්සේ පෙන්වන අපිට දුක මේ සසරෙන් මිදෙන්න තියෙන දුක අවබෝධ කරගන්න. මේ අවිද්‍යාව සහගත දුක මේක හොඳට තෝරගන්න පුළුවන් වුණොත් මේ දුක දැක ගත්තොත් අපිට පුළුවන් මේ දුකෙන් මිදෙන්න. නැත්තම් ලේසි නෑ. ඒකයි දුක තමා ළඟ තියෙන එක. දුක තමා තුළින් දකින්න කිව්වේ ඒකයි. දැන් භෞතික ලෝකේ තියෙන දුක අපේ කයත් ලෙඩ වෙනවා, අනුන්ගේ කයත් ලෙඩ වෙනවා. එහෙම එකක් තියෙනවා. නේද? ඉතින්දි ශෝක පරිදේවයන් ඇති වෙනවා. මේ දුක අවබෝධ වෙනකොට ප්‍රීතිය ඇති වෙනවා, සතුට ඇති වෙනවා. ඒක නම් මාර දුකක්. ඇයි? සතුට උපදින දුකක් ඒක. බුදුහාමුදුරු පෙන්නන්නේ. වාන කොච්චර කාරුණිකද කියලා. අපිට බාහිර ලෝකේ මේ හැට පේන යම් දුකක් තියෙන ඇවිදින්න බැරි දරුවට විපතක් වෙලා නම් දරුවා ඒ කකුලක් කැඩලා කොච්චර දුක් වෙනවද අම්මා. ඒ බාහිර නිසා. ඉතින් අපි දුක කියන එක හරියට තෝරගත්තොත් මේ හේතු තුනක් නිසාට ගන්න ඇස කනනාසයම දුකයි. ඒ දුක ශණයක් කරන ලෝකේ පැවතිලා නැහැ. ඒ නිසා මට අයිතියකුත් නැහැ. නිකම්ම මම නිදොස් වෙනවා. මේක මගේ නොවන බව. මේ මගේ ආත්මේ නොවන බව නිකම්ම ප්‍රත්‍යක්ෂ වෙනවා. අන්න මගේ නොවන මගේ ආත්මේ නොවන මේ දුකින් මිදෙන්නයි අපට අවශ්‍ය. අන්න ඒකටයි මාර්ගයක් ඕන. මේ වගේ දක්ෂ වෙන්න මේකට. දුක තෝරගන්න. අද දුක මගේ වෙලා නේද? සක්කාය දෘෂ්ටි දුර ඉදිරියට බලන්න. විචිකිච්ඡා දුර වෙනවා. ඔය අවිද්‍යාව සාගත පටිච්චසමුපාදේ පොතේ තියෙන කාරණා 12 කටපාඩම් කරගෙන විස්තර කළාට වැඩක් නැහැ. තමා තුළින් මේක දකින්න ඕන. ඒ පටිච්චසමුපාදේ වෙන ධර්මතාවය මේ අපි තුල සිදු වෙනවා. අපි කියන කෙනෙක් ළඟ සිදු වෙන එකක් නෙමෙයි. අර මේක කියන්නේ වචනේ අපිට පාවිච්චි කරන්න වෙනවා. ආම්දුරු මම නොවේ මගේ නොවේ කිය මේ හේතුඵල ධම මේ අපි තුල පහළනවා කියලා කියනවා කිය. ඒකට මගේ වෙලා. එහෙමත් වැරදි ගන්න පුළුවන්. කියන වචන. අපි දක්ෂ වෙලා ඉතින් මේක මතු කරගන්න බලමුනේ. දැන් දුක තේරෙනවද? දැන් දුක Tamanටයි තියෙකක්ද? නෑ. නිවන් දකින්න අපි ප්‍රත්‍යක්ෂ කරන දුක අපිට අයිති එකක් නෙවෙයි. අනිත් දුකෙන් නිවන් දකින්න බෑ. ඔකයි වැඩේ. ඒ දුකෙන් මිදෙන්න තමයි අපි පින්දහම් කරන්නේ. පින්දහම් කරනකොට ලස්සන වෙනවා, ලෙඩ දුක් අඩු වෙනවා නේද? කාය ශක්තිය ඇති වෙනවා, විවිධ දේවල් තියෙනවා. මේ හැම දෙයක්ම කර්මය නිසා අපිට හම්බෙන්නේ. පින්පව් දෙක නිසා තමයි හම්බෙලා තියෙන්නේ. කෙනෙක් ධනවත් වෙනවා, කෙනෙක් දුප්පත් වෙනවා, කෙනෙක් උගතෙක් වෙනවා, කෙනෙක් නුගතෙක් වෙනවා, කෙනෙක් මන්ද බුද්ධික වෙනවා නේද? විවිධාකාරයෙන් ඉන්නවා. ඒක පින්පව් අනුතයි ඒක සිදු වෙන්නේ. මේ ඇහැ උපදින්නේ පින නිසා නෙවෙයි. මේ ඇහැ අම්මා තාත්තා හදනවා නෙවෙයි. දැන් මේ
හේතු තුනක් නිසා හටගන්නේ නැහැ දුකනේ. ඒ දුක අම්මා තාත්තා හදන එකක් නෙවෙයි. දෙවියෙක් හදනවා නෙවෙයි. හේතු ප්‍රත්‍යයමයි. මට හදන්නත් බෑ ඒ දුක. මං හදනවත් නෙවෙයි. නයිදන් අත්තකටම් බිම්බන් නයිදන් පරකටම් ගන්න. නේද? ඒ නිසා මේ දුක අපි කවුරුවක්වත් හදන එකක් නෙවෙයි. ඒ දුක හොඳට දැක ගන්නවා. දැක්කොත් විතරයි මේ දුකෙන් මිදෙන්න පුළුවන්. දුක දකින්න නැතුව මිදෙන්න බෑ. ඒකයි. ඒ නිසා මේක දැක්ක කෙනෙක් නිරේ දුකට බය වෙන්නේ නැහැ. පෙරේත ලෝකෙට බය වෙන්නේ නැහැ. නේද? හේතු තුනක් නිසා නම් මේ දැන් මේ ඇහැ උපදින්නේ කන උපදින්නේ. ඒ ඇහැ එතනම නිරුද්ධ වෙනවා නම් ඒ කන එතනම නිරුද්ධ වෙනවා නම් නාසය දිව කය මනස මේව ටික එතනම හටගෙන නිරුද්ධ වෙනවා නම් මේ දුක නේද? පෙරේත ලෝකෙට යනවද ඒක? අපි තේරෙන මට්ටමින් කියනොත් හේතු තුනක් නිසා හටගන්න ඇහැ තව කොහකට උපැත්තට යනවද? ඒ වෙලේ හටගෙන ඒ වෙලේ නිරුද්ධ වෙනවා. මේ ඒ වෙලේ හටගෙන ඒ වෙලේ නිරුද්ධ වෙන්නේ මේ දුක. ඔය පෙරේත ලෝකේ තියෙන දුකට වැඩි දරුණුයි මේ දුක. මේක අවබෝධ කරගන්න බෑ ලේසියෙන් කෙනෙකුට. සම්මුති දුක අබුද්ධෝපත්ති කාලේට අපිට හම්බ වෙනවා. නිරේ දුක ධාන වඩපු ඊශ්වරය කියන ඒ දුක ගැන. නිරේ දුක ගැන. මේ දුක ගැන කතා කරන්න පුළුවන් අන්තයක් නැති දෘෂ්ටියක් නැති අනිත්‍ය දුක්ඛ අනාත්ම දුකක් තියෙනවා නම් මේ දුක ගැන කතා කරන්න පුළුවන් තථාගත කෙනෙකුට පමණයි. ඒකයි ඒකේ නිවන් දකින මාර්ගය. අනිත් දුක කතා කරන ශාස්ත්‍රඥයන්ලා ඕන්තරන් ලෝකේ හිටියා. ඒ තථාගතයන් වහන්සේ පෙන්වන දුක පෙන්වන්න තරම් කෙනෙක් හිටියේ නැහැ. ඔන්න ඒ දුක දැකලා දුක නිරුද්ධ කරන්න අපිට ඕන. ඔතන සිය පැවැත්වුවත් හොඳ දර්ශනයක් ඇති වුණොත් සුක්ෂම විදර්ශක වගේ නැවත උපැත්ති නැති කන්ට. ඔය දුක දැක්කොත් සතර අපායෙන් එහෙම් පිටින්ම ගැලවිලා. ඇයි? මේ ඇහැ දැන් හටගෙන හේතු නිසා දැන් නිරෝධලා. ඒ දර්ශනේ තියෙනවා. කොහෙද යන්නේ උපැත්තියට දෙයන්නේ? කොහාකට යන්නේ නැහනේ. මේ ජීවිතේ නිවුනොත් තමයි මේ ඇහෙන් මිදුන් සාමුලින්ම මේ දුකෙන් මිදුන් නැති වුණොත් නේ පුදුමේ. මේ හේතු නිසා හටගන්න ඇහෙන් මිදෙමු. ඒක තමයි වෙන්න ඕන. දුක හොඳට ප්‍රත්‍යක්ෂ කරමු. හොඳට තෝරගන්න. දුක එනම හිතන්න. හැබැයි එළියේ භෞතික දුක නෙමෙයි. හේතු තුනක් නිසා හටගන්න ඇහැම දුකයි. හේතු තුනක් නිසා හටගන්න කන ඒක දුකයි. තියෙන තැනක් නැහැ. හේතු ප්‍රත්‍යයෙන් හටගන්න. ඕකට කියන දුක කියලා. නිවන් දකින්න පුළුවන් මේ ওই දුක දැක්කොත් විතරයි. නැත්තම් නිවන් දකින්න නම් බැරි. දුක නිරෝධ ගාමිනී ප්‍රතිපදාව උපදවන්න බෑ. චතුරාර්ය සත්‍ය දුක කියන්නේ දුක නේ. චතුරාර්ය සත්‍ය කියන දුක අන්ත නැහැ දෘෂ්ටි නැහැ. තමා තුළින් මාන්නේ දුක දුක්ඛ සමුදයත් නිරෝධයත් මාර්ගයත් බඹයන් සිවුරු තුලින් පනවම දානවා. මෙහෙම කිව්වහම මේ අපේ ඇස කන නාසය දිවසයිද ඒකට තියෙන තණ්හාව මෙහෙම දුකකුත් තියෙනවා ලෝකේ. මේ භෞතික දුකෙන් මිදෙන්න පුළුවන් හේතු ප්‍රත්‍යයෙන් හටගන්න දුක දැක්කෝ. ඒ දුක දැක්කොත් විතරයි අපිට මේක ගැලවෙන්න පුළුවන්. ගැලවෙන්න ඕනේද? ඒ දුක දැක්කෝ. අවශ්‍ය නැහැ. ඇයි දැන් හටගෙන දැන් නිරුද්ධ වෙනවා. මෙයානේ මේක දිගට පේන්නේ මේ මෙයත් එක්ක කරන්න බැරි වැඩි. ලෝකෙ නිත්‍ය කරලා මේ තියෙන හැටි රම්බල මෙයා තණ්හාව පිටලා. දැන් අතනට තණ්හාව තියනවාද? ඒ දර්ශනය තුල ඒකයි මේ බුදුදහම කියන්නේ දර්ශනය. කර්මඵලවාදී රයිති එකක් නෙමෙයි. පෙර කර්මෙන් තමයි මේ ඇහැ කරනාති ඉපදුනේ. ඒක පුරාණ කර්මයක්. එනකොට මේ කර්මඵලවාදීන් විසි වෙලා යනවා හේතු ප්‍රත්‍යයෙන් දකින්න දුක දැක්කොත්. දැන් බෞකුසේට දරුවා ගත්තොත් කර්මඵලවාදයට අයිති. ඒක හරි.
ඒක බුදුහාමුදුරු ලෝකේ පහළ වෙන කලින් තිබුණු ධර්මයක්. ඒ ඇස කනනාසය කර්මානුරූපව එතන හටගන්නේ. ඒ මේ බුදුහාමුදුරු පෙන්වන දුක ආරි සත්‍ය දුකට අයිති යන හේතු තුනක් නිසා හටගන්න දුක ඒ කර්මඵලවාදයට අයිති නෑ. ඒක මෞකුසේ නෑ ඒ දුක. ඒ දුක මේ වර්තමානයේ හටගන්න එක. දරුවෙක් ඉපදුනාම ටික දවසක් ඉන්නකොටයි හේතුප්‍රත්‍යයෙන් ඇහැ හටගන්නේ. හේතුප්‍රත්‍යයෙන් කන හටගන්නේ. හේතුප්‍රත්‍යයෙන් දිව නාසය මේවා හටගන්නේ. ස්පර්ශ ආයතන ටික හටගන්නේ දරුවා මේ ලෝකෙට ඉපදුනාට පස්සේ. ඒක දකින්න අය කර්මයෙන් හටගත්ත ඇහි මිදුනොත්. කර්මයෙන් හටගන්න නැහැ මායයටයි අයිති. අන්‍යයා මේ ජීවිතේ ජාති ශේ කරනවා. දුකින් මිදෙන අය. ෂෙයා කරනවා කියන්නේ ඕක ෂෙයා කරන කෙනෙක් නැහැ. එයාට නිරුද්ධ වෙනවනේ. එයා උපද්දවන්නත් බෑ අපිට. එයා නැති කරන්නත් බෑ. ඒ නිසා ධම්මං විනානත්ති පිතාච මාතා මාන්නමේ ධර්මයන් ඔබටම අපි පියෙක් නැහැ කියන ලෝකේ. කර්මඵලවාදයට අම්මා තාත්තා ඉන්නේ. කර්මඵලවාදී විශ්වාස කරන්නේ. මොහොත සාපේක්ෂව ලෞකික සම්මාදිට්ඨියට අනුව. ඒ කර්මඵලවාදී අපි විශ්වාස කරන්නේ නැත්තම් අපි මිත්‍යා දෘෂ්ටියේ ඉන්නේ. එයාට කොහොමද නිවන් දකින්න බෑ. ඔන්න ලෞකික සම්මාදිට්ඨිය මිදිලා ලෝකෝත්තර සම්මාදිට්ඨිය ඇති කරගන්න ලෞකික ලෝකෙත් තියෙන දුක. ඒ දුකෙන් නිවන් දකින්න බෑ නේද? ඒම දුකක් තියෙන නිසා මිනිස්සු පින් කරගන්නේ. පින් කරගෙන මිනිස්සු සුගතිගාමී වෙනවා. සුගතිගාමීලා මේ දුක අවබෝධ කරගන්නවා. අපිට බුදු කෙනෙක් හම්බ වෙනවා. ඒ බුදුහාමුදුරු කියන්නේ පුද්ගලෙක් කියලා ගන්න බෑ. මේ ඕගලන්ට ඇහෙන වචන ටිකමයි ඒ බුද්ධව කියන්නේ. ඒ ධර්මයමයි. ඉතින් මෙහෙම බලනකොට ඒ අරිෂ්ඨාංග මාර්ගයට එනවා. ඒකමයි සංඝ කියන්නේ. තෙරුවන් සරණ යනවා කියන්නේ ඕක.